හරි හරි අද අපි කතා කරන්න යන්නේ HTML forms ඒ වගේම PHP කියන language එක ගැන. PHP කියන එකේ තේරුම PHP hypertext preprocessor කියන එක. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ බලන්න මගේ screen එක මම ඔයාලට share කරනවා. පේනවද කියලා බලන්න මගේ screen එක. හරි ඔයගලන්ට පේනවද මගේ ස්ක්‍රීන් එක? හෙලෝ හරි සර් පේනවා. හරි හරි ඕකේ. PHP hypertext preprocessor කියන එක අපි කියන recursive name එකක්. ඒ කියන්නේ නම ඇතුලේ ආපහු ඒ නමම තියෙන වගේ විශේෂ නමක්. PHP hypertext preprocessor කියන එක තමයි මේකේ තේරුම. එතකොට නම ඇතුලෙත් ආයේ දැන් නෝට් එකක් දාගමු. මේ නම ඇතුලෙත් මම පාවිච්චි කරන එඩිටර් එක තමයි මේකට brackets කියන එඩිටර් එක. ඔයගලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ඒකෙම ලියලා පෙන්නන්න brackets. එහෙම නැතුව ඕනම ටෙක්ස්ට් එකකින් ලියන්නත් පුළුවන් notepad හරි ඕනම ටෙක්ස්ට් එඩිටර් එකකින් ලියන්න පුළුවන්. හරි. මුලින්ම මම තේරුම කිව්වා වගේ තේරුම එන්නේ ෆයිල් new එකක් ගමු. PHP hypertext preprocessor මේකේ PHP කියන්නේ ආයෙත් PHP hypertext preprocessor. ඒ කියන්නේ PHP කියන නම ඇතුලේ තියෙන්නේ PHP කියන එක. ඉතින් එහෙනම් අපි කියනවා recursive name එකක්. කොච්චර කිව්වත් PHP hypertext preprocessor කියන එකම තමයි තියෙන්නේ. හරි. ඉතින් මේක පාවිච්චි වෙන්නේ server side. server එක පැත්තේ තමයි මේක පාවිච්චි වෙන්නේ server side scripting language එකක් කියලා අපි කියනවා. programming language එකක් නෙවෙයි. scripting language එකක් කියන්නේ තවත් මොනවා හරි තාක්ෂණික තවත් ටෙක්නොලොජි එකක් උඩ වැඩ කරන. දැන් JavaScript සමහර විට ඔයගොල්ලෝ අහලා ඇති. JavaScript කියන්නේ client side scripting language එකක්. ඒ කියන්නේ browser එකේ web browser එකේ යාට program එකක් විදිහට run වෙන්න පුළුවන්. එතකොට web server එකේ තමයි PHP ට program එකක් විදිහට run වෙන්න පුළුවන්. මේ වෙද්දී ඔයගොල්ලෝ මගේ Python video series එක බලලා තිබ්බොත් ඔයගොල්ලන්ට programming language එකක් ගැන idea එකක් තියෙනවා. ඒ හින්දා lazy PHP study කරන්න. ඉතින් ඊට කලින් මම පොඩි දෙයක් ඔයගොල්ලන්ට කියන්න. PHP ඔයගොල්ලන්ට මේ වැඩ කරලා බලන්න ඕන නම් මම කලිනුත් කියලා තියෙනවා SAMP කියන edit bundle එක හරිය නැත්නම් WAMP කියන bundle එක හරිය Linux වලදී නම් LAMP කියන එක දාන්න පුළුවන් Mac වලදී MAMP කියන එක දාන්නත් පුළුවන්. මේකේ තේරුම මේ AP මේකේ මේ ටික මම කියන්නම් Apache MySQL PHP. Apache කියන්නේ අපේ web server එක, MySQL කියන්නේ database management system එක, PHP කියන්නේ technology එක. එතකොට SAM කියලා කියන්නේ ඕනම operating system, any operating system, Apache MySQL PHP Perl. WAMP කියලා කියන්නේ Windows Apache MySQL PHP, Linux Apache MySQL PHP, Mac Apache MySQL PHP. මේක මේ හතරෙන් එකක් දාගන්න. එතකොට ඔයගොල්ලන්ට MySQL ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම PHP ඉගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට හිතෙනවා නම් live environment එක කරන්න. ඒ කියන්නේ web development කරනකොට අපිට මේක host කරන්න වෙනවනේ. ඒ වගේ web server එකක මේක ඇත්තටම කරන්න ඕන Linux web server එකක ඔයගොල්ලන්ට පුළුවන් free account එකක් හදන්න මෙන්න මේ website එකේ. 0 බිඳුව තියෙන්නේ zerofees.us. එතකොට මේ zerofees.us කියන එකට ගිහිල්ලා sign up now කියන එකට ගිහිල්ලා ඔයාලා මම දෙන්නම් ICT 2019 කියලා password එකත් lazy එකක් දෙමු abc123 at al වගේ එකක් email address එක මම දා ගන්නවා මම al වලට වෙනම එකක් හදලා දෙනවා al ictdns@gmail.com site category එක මම දානවා personal english ඊට පස්සේ මෙතන security code එකක් තියෙනවා ඒකම type කරලා type කරන්න දෙන්නේ 621.61 register කියලා ගියා නම් මට අලුත් account එකක් හදන්න පුළුවන් ඊට පස්සේ මෙතන එනවා activation මගේ activation email එක මම වැරදි ගහලා තියෙනවා lict 2019 dns තමයි මගේ mail එක හරි අපි ඒක පොඩ්ඩක් correct කරලා දාමු
ආයෙත් මුලින් ඉඳන් ALICT 2019 password AL sorry ABC 123 ALICT 2019 dns@gmail.com හරි ඒ ඊමේල් එකට දැම්ම ඊට පස්සේ personal english captcha code එක අපි දාමු 621 21 621 account name already use මොකද අපි අර හත් කලින් හදපු එක වැරදි එකට යන්නේ නැති අපෝ try කරමු 621 වෙන ALIC underscore 2009 හරි underscore දාන්න දෙන්නේ නැල්ලු හරි LICT මොකක්ද දාන්නේ අරකම දාමු 2019 DNS කියලාම දාමු එතකොට හරි ඔයගොල්ලන්ට පුළුවන් මේකේ account එකක් හදාගන්න. එතකොට මෙතනදී ඔයාලට free hosting account එකක් තමයි හැදෙන්නේ. free web hosting account එකක්. හරි මට email එක ආවා. email එක ආවා නම් මගේ email එකේ තියෙන්න ඕන. බලමු inbox එකට ගිහිල්ලා. තාම ඇවිල්ලා නැද්ද? refresh කරලා බලමු. more වල සමහරට junk වලට එනවා නැත්නම් more වල spam වලට එනවා මේ ඇවිල්ලා තියෙන්නේ more වල spam වලට ඇවිල්ලා තියෙනවා හරි එතකොට අපි මේ email එකට ගිහලා මෙතන activation link එක තියෙනවා එතනට ගියා ඊට පස්සේ මේ link එකෙන් click කරලා අපිට activate කරන්න පුළුවන් නමම activate කරා එතකොට පුංචි වෙලාවක අරගෙන මේ account එක create වෙනවා මේ ඇත්තටම ඔයාලා SAMP හරි WAMP හරි දාන්නේ නැත්තම් install කරන්නේ නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් ඇත්තටම වෙබ් හොස්ට් කරන වෙබ් සර්වර් එකකට ගිහිල්ලා මේක මේ විදිහට කරලා බලන්න. ඉතින් මේ account එක හැදුවම ඇත්තටම අපිට වෙබ් සර්වර් account එකක් හැදෙනවා. එතකොට අපිට PHP ගිහිල්ලා සර්වර් එකේම run කරලා බලන්න පුළුවන් අපේ කම්පියුටර් එකේ install කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනදී අපිට හම්බෙන්නේ Linux server environment එකක්. එහෙම වුණාට ඔයාලා Linux වල වැඩ නොකරට බය වෙන්න දෙයක් නැහැ. මොකද මේක ඇත්තටම sample ඔයගොල්ලෝ කරත් WAMP වල ඔයගොල්ලෝ කරත් වෙන bundle එක කරත් online Linux වලදී ඔයගොල්ලෝ කරත් ලොකු වෙනසක් නැහැ. කෝඩ් එකම දේවල් ටික තමයි අපිට ටයිප් කරන්න තියෙන්නේ. ඉතින් මේකට චූටි වෙලාවක් ගන්නවා මේක complete වෙන්න. එතකන් අපි හරි complete වුණා. ඊට පස්සේ අපිට එනවා username එකක් password එකක්. password එක ඇත්තටම අපි අර type කරපු password එකමයි. එතකොට control panel එක එනවා. අපිට control panel එකට අමතරව home page එකකුත් එනවා. ඒ කියන්නේ අපිට පොඩි web page එකකුත් හැදිලා දෙනවා. මේ web page එකේ දැනට නම් මොකුත් නැහැ. මම ක්ලික් කරලා පෙන්නන්න. මේ තියෙන දැනට ඒකේ තියෙන්නේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විතරයි. හරි. එතකොට මෙතනට ගියාම මට පෙන්නනවා මේකේ control panel එක cpanel zeroface.us. එතකොට මේකෙන් ඔයගලන්ට තව අමතර දැනුමකුත් ලැබෙනවා කොහොමද වෙබ්සයිට් එකක් host කරන්නේ කියලා. ඉතින් ඒ හින්දා මේක කරනවා නම් මම වැඩි කැමතියි. මොකද එතකොට ඔයගොල්ලෝ SQL ඉගෙන ගන්නවා, MySQL ඉගෙන ගන්නවා, hosting ඉගෙන ගන්නවා. HTML එක PHP ඉගෙන ගන්නවා. හරි. ඊළඟට යන්න ඕන control panel එකට. දැන් මෙන්න මේ URL එකට ගියා. ඔයාලා දැක්ක මේ තියෙන ad එකක්. මේ තමයි මගේ වෙබ්සයිට් එක. හැබැයි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැන් තියෙන්නේ. එතකොට මේ තමයි මගේ control panel එක. මම cpanel එකට යනවා. මගේ username එක වෙන්නේ මෙතන මට දෙන username එක. මම ඒක copy කරලා මෙතනට paste කරනවා. මගේ password එක මම මේ account එක හදනකොට දාපු password එකමයි. හරි. එතකොට මට login වුණාම මට control panel එකක් ලැබෙන්න ඕන. හරි මෙහෙම එකක් එනවා. මේක notify changes මොනවාරි තියෙනවා නම් එතන මේක තේරුම් ගත්තොත් අපි මේක accept කරන්න කියලා තියෙනවා. alternatively you can disagree වුණොත් ඉතින් මේක continue කරන්න බෑ. ඒ හින්දා මේක agree වෙන්න. මේක ඇත්තටම අපිට email එවන්න permission එකක් ගන්න නැත්නම් spam වෙනවනේ. ඒකයි. I approve කියලා දානවා. ඔන්න මම agree වුණා. Thanks the panel will now load. හරි. මේ තමයි අපේ web server hosting account එක. ඉතින් විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඔයාලට මේ වැඩේ කරන්න මේ free hosting account එක. ඉතින් දැන් අපි බලන්න ඕන කොහෙද එතකොට දැන් මේක operating system එකක් වගේ නෙවෙයි. කොහෙද අපි අපේ files
save කරන්න. ඒකට අපිට යන්න වෙනවා online file manager කියන එක. online file manager කියන එක ක්ලික් කරාම අපිට load වෙනවා මේකේ file manager link එකක්. file handle කරන link එකක්. මේ තියෙන්නේ file handling place එක. ඒතකොට මෙතන අපි අර කලින් පාඩම කතා කරා වගේ Linux permission වලින් දාලා තියෙනවා DRWX ඒ කියන්නේ directory read write execute කරන්න පුළුවන්. ඒ වගේම ඒ ඕනට group එකට read and execute කරන්න පුළුවන්. සහ others අනිත් අයටත් read and execute කරන්න පුළුවන්. ඒ විදිහේ special permission එකක් එක්ක දීලා තියෙනවා අපිට directory එකක්. මේ folder htdocs කියලා ඒ directory නැත්නම් folder එක ඇතුළට තමයි අපේ files දාන්න ඕන. හරි මම මේ folder එක ඇතුළට යන්න. හරි එතකොට මේ තියෙන index2html එක තමයි අපි අර දකින advertisement එක. ඒ වෙනුවට අපිට පුළුවන් අපේ html එකක් දාන්න නැත්නම් host කරන්න. හරි. මේත් එක්ක මම තව චූටි දෙයක් කියලා එන්න. මෙතන online file manager use කරන්නේ නැත්නම් ඒත් ඔයාලට පුළුවන් FileZilla කියන file client එකෙන් FileZilla කියන client software එකෙන් file transfer protocol එක හරහා අපේ web server එකට log වෙන්න පුළුවන්. right මේක මේ වෙලාවේ වැඩ කරන්නේ නැහැ බලමු ආයෙ try කරලා FileZilla නෑ හරි අපි එහෙම වුණොත් බලමු මේක කරන්නත් පුළුවන් අපිට තියෙන අතන පොඩි software එකක් FileZilla කියලා ඒක download කරලා access කරන්න පුළුවන් එතකොට ඔයාලා FTP server එකක් ගැනත් FTP client ගැනත් මෙතනදී ඉගෙන ගන්නවා FTP server FTP client ගැනත් ඉගෙන ගන්නවා මේක download කරන්න ඕන FileZilla client කියන එක download හරි අපිට මේ megabyte 9යි තියෙන්නේ පොඩි software එකක් ඒක install කරලත් මේකට log වෙන්න පුළුවන් හරි ඒක download වෙනකන් ඔස් කරමු හරි එතකම් මම මෙතනින් කරලා පෙන්නන්නම් මෙතනට ගිහිල්ලා මම මෙතනට දානවා file එකක් අපි new file එකක් හදමු මෙතන තියෙන right මේ තියෙන new එකක් අපිට ලියන්න පුළුවන් right click new file මේ ෆයිල් එකේ නම් මම දානවා abc.html okay එතකොට ෆයිල් එක ක්‍රියේට් වෙනවා ඊට පස්සේ අපිට පුළුවන් එතන මේ ෆයිල් එක එඩිට් කරන්න මේ අතරම අපි වැඩ කරන්නේ සර්වර් එන්වයරන්මන්ට් එක හැබැයි මේ සර්වර් එක මේ වෙලාවේ අපි වෙබ් බ්‍රවුසර් එකෙන් තමයි පෙන්වන්නේ හරි ඒ අතරතුර අපිට පුළුවන් අපේ FileZilla install කරගන්න දැන් මේ server එක වැඩ කරන ඉන්න internet speed එක මේකට බලපානවා හරි මම install කරගන්න ඒ ගමන් open හරි මේ තියෙන අපේ FileZilla client. දැන් මේකට log වෙන්නේ කොහොමද? මේකට log වෙන්න ඕන අපේ FTP username password පාවිච්චි කරලා. ඒකත් අපේ control panel එකෙන් අපිට හම්බුණා. දැන් මෙතන ගියාම අපි බලමු මෙන්න මේ පැත්තේ තියෙන FTP username. හරි FTP username. ඒක අපේ FileZilla වල type කරන්න ඕන. password එක අපි අර දුන්න password එක. එතකොට අපේ file host name එක මෙන්න මේක. හරි host name එක ගැහුවා password username එක ගැහුවා username එක අතන තියෙනවා password එක ගැහුවා quick connect okay හරි දැන් අපිට අර විදිහටම මේ software එකේ htdocs කියන folder එක පෙන්නනවා double click කරාම අපේ abc.html file එක පේනවා index2 ඒවත් පේනවා ඉතින් මෙතනටත් පුළුවන් අපිට මේ මගේ computer එකේ තියෙන ඒවා drag and drop කරලා update කරන්න දැන් මෙතන තියෙන එකක් බලමු අපි හරි මේ මෙතන තියෙන ඒවායින් අපි ගමු desktop එකේ
මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන හරි ඩෙස්ක්ටොප් එකේ තියෙන උදාහරණයක් විදිහට ඕනම ෆයිල් එකක් අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා හරි මේ තියෙන්නේ එක ෆයිල් එක A level ICT නැත්නම් අපි ගමු හරි loops.pptx නැත්නම් loops.pdf මම මේක ක්ලික් කරලා ඇදලා මෙතනට දානවා. ඕකේ කරා. හරි දැන් මේ ෆයිල් එක මේ මෙතනින් අපිට පෙන්වන්න අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපේ ෆයිල් එක අප්ලෝඩ් වුණාට පස්සේ අපිට මේක රිෆ්‍රෙෂ් කරලා බලන්න පුළුවන්. හරි මෙතන මේ ඔයාලට පෙන්නනවා loops. මෙතන loops කියලා පෙන්නන්නේ ඒ pdf ෆයිල් එක. හරි එහෙම නැත්නම් අපි online file manager එකේ ගිහිල්ලා බලන්නත් පුළුවන්. මේක රිෆ්‍රෙෂ් කරාම අපිට loops ෆයිල් එක පෙන්වන්න ඕන මේ තියෙන loops.pdf ඒ ෆයිල් එක අප්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් එතකොට මම කිව්වා වගේ ඔයගොල්ලන්ට ෆයිල් දැන් අද්දකින් ගොඩක් ගන්න පුළුවන් වෙබ් හොස්ටින් වලට අමතරව මොකක්ද ෆයිල් මේ FTP සර්විස් එක FTP client කියන එක තමයි මේ ෆයිල්ස්ලා කියන්නේ. අපි කනෙක්ට් උනේ FTP කියන සර්වර් එකට. එතකොට අපිට මේ FTP account එකකුත් හම්බ වෙනවා. ෆයිල් ට්‍රාන්ස්ෆර් protocol account එක. FTP server එකකට වැඩ කරන්නේ මෙහෙමයි. අපි මෙතනින් drag and drop විදිහට upload කරන්න. ඒ වගේම මේ පැත්තෙන් drag and drop කරලා download කරන්න පුළුවන්. හරි. ඔය ideas ඔක්කොම තියාගන්න ඕනම විදිහකට කරන්න පුළුවන්. දැන් අපි background එක දාන්නවා. ඊළඟට අපිට තියෙන්නේ මේ file එක edit කරන්න. මේකේ උඩ click කරාම edit කරන්න පුළුවන්. උඩට මේ එන්නේ අපේ code එක ලියන තැන. ඉතින් මට සාමාන්‍ය HTML එකක් ලියන්න පුළුවන් මෙතන. HTML open HTML close head open head close title open title close my forms කියලා ලියමු. ඊට පස්සේ body section එකේ ඒක open එක close. දැන් software මොකුත් නැහැ. ඔයගොල්ලෝ මේ කරන්නේ web browser එක හරහා HTML ලියන එක තමයි ඔයාලා මේ කරන්නේ. ඉතින් මේ තමයි මගේ page එක abc.html මම දාන්නම් hello hosting කියලා දාලා ඉවරලා මම මේක save කරනවා. මෙතන තියෙනවා save නැත්නම් auto save අපිට දාන්නත් පුළුවන්. hello hosting කියලා දාලා මම මේක save කරා. දැන් ඔයාලට file name එක මතකයි abc.html. ඊළඟට ඔයාලට මතකයි මේ account එකේ අපිට හම්බුන URL එක ALICT 2019 dns.zerofees.us මේ තියෙන එක. ඊට පස්සේ අපේ resource එකේ නම තමයි abc.html. මොකද ඊටු ටික මෙතන තියෙනවා ALICT 2019 dns.zerofees.us abc.html. එතකොට hello hosting කියන message එක අපිට එනවා. ඒ කියන්නේ අපි HTML file එකක් host කරා. ඒක සාර්ථකයි. දැන් ඔයාලට උනත් ගෙදර ඉඳන් පුළුවන් මේ URL එක ගහලා ALICT 2019 dns.zerofees.us/abc.html කියලා mobile phone එකෙන් හරි බලුවා නම් ඕගොල්ලන්ට URL එක access කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ hosting සාර්ථකයි. ඉතින් මෙතනට සාමාන්‍යයෙන් දාන්නේ නැහැ ABC කියන නම. මම නිකන් දැම්මේ. හැබැයි වඩාත් හොඳයි මේකේ දාන්න පුළුවන් නම් ෆයිල් එක ක්ලෝස් කරමු. මේ ෆයිල් එකේ රීනේම් කරන්න පුළුවන් නම් හොඳයි index.html කියලා. හේතුව index කියන නම තිබ්බොත් මේ ෆයිල් එකේ නම ගහන්නේ නැතුව දැන් මේ index 2 කියලා එකක් තියෙනවා. index තියෙනවා. index කියන්නේ අපි දැන් හදපු ෆයිල් එක. දැන් මම host එකට ගියාම කෙලින්ම URL එක විතරක් ගැහුවොත් dns.zerofees.us කියලා ගැහුවොත් ඔයාලට කෙලින්ම hello hosting page එක load වෙනවා. ඒතර index එක වෙනම කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මෙහෙම හරිනම් කියන්න ඕනේ වෙන ෆයිල් එකක් නම් index.html කියලා. මෙතනදී ඒක කියන්න අවශ්‍ය නැහැ. එතකොට ඔන්න අපේ hosting part එක සාර්ථකයි.
දැන් අපි වෙබ් පේජ් එකක් host කරන විදිය දන්නවා. දැන් අපිට තියෙන්නේ වෙබ් පේජ් එකට අවශ්‍ය PHP සහ ඒ වගේම ඒ අවශ්‍ය forms ටිකේ codes ටික ලියා ගන්න. ඉතින් මම මේ HTML එකම පාවිච්චි කරනවා. ඒක edit කරලා අපි form එක හදාගමු. forms ගැන මම කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකේ තියෙනවා forms වල තියෙන method, get method, post method, action කියන දේවල් ගැන. ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් දැන් ගිහිල්ලා ඒක බලන්න. මොකද ඒක බැලුවොත් තමයි එතකොට මේ form එකක් handle කරන මූලික දේවල් ටික ඔයාලට තේරෙන්නේ. මම මෙතන කරන්නේ ඒ form එක හැදුවා කියලා හිතාගෙන එතනින් ඉස්සරහට යන එක. දැන් මම දානවා contact information ගන්න form එකක්. මට ඕන මේ contact information අරගෙන මේ එන information PHP හරහා process කරන්න. ඉතින් මේක ඊළඟ step එකකදී අපිට කරන්න පුළුවන් ඒක MySQL database එකට save කරන්නත්. හරි. අදට අපි කරන්නේ form එක details PHP හරහා process කරන එක. මම මගේ form name එක දාන්නම්. form name my form කියලා දාමු අපි. my form method එක දානවා get action මේක process කරන්න ඕන page එක. මම මේ page එකේ නම දාන්නම් process.php form එක close කරනවා. එතකොට මේ form එක ඇතුලේ මම ලියනවා first name දාන්න first name input එකක් අපි දාමු type එක text name එක fn හරි එතකොට මේවා මේ separate වෙන්න ඕන හින්දා මම මේක දාන්න paragraph එකක හරි ඒ විදිහට මම middle name last name කියන දෙකක් ගන්නවා middle name last name එතකොට text fn කියන එක මම mn කියලා දාන්න ln කියන එක last name කියලා දාන්න දැනට අපි මේක submit කරලා බලමු button එකක් දාන්න ඕන මම paragraph එකක් ඇතුලේ button එකක් දානවා input type submit කියලා එතකොට මේ තමයි මගේ save button එක paragraph එක close කරන්න ඕන හරි මගේ code එකේ හැටියට මම කරන්නේ first name middle name last name අරගෙන PHP page එකට කියලා ඒක process කරගන්න හදන්නේ මේක save කරාට පස්සේ මගේ hosting account එකේ මේක host වෙලා තියෙන හින්දා මේ වෙනකොට මම මගේ web page එක refresh කරාම මට පේන්න ඕන මම හදපු අලුත් form එක හරි මේ තියෙන්නේ first name middle name last name ඇත්තටම මෙතනදි වෙන process එකක් මම පොඩ්ඩක් විස්තර කරන්න මේ ඇත්තටම අපේ server එක අපි server side එකේ edit කරනකොට මේ ඊළඟ tab එක අපේ client එතකොට client request කරනවා මේ server එක තමයි අපිට මේක process කරලා දෙන්නේ හරි මම මේක ගහනවා first name middle name ඒ වගේම last name දැන් මේක submit කරනවා ඔයාලට පේනවා URL එක හරහා මේක යනවා process.php වලට fn = mn = නිලංජන ln = සිරිමෙවන් හැබැයි 404 error එකක් එනවා ඔන්න exam එකේ අහන දේවල් අපි practically දැකලා තියෙනවා නම් අහලා තියෙනවා නම් අපි කරලා තියෙනවා නම් අපිට A level ICT exam එක නම් නැති. ඒ හින්දා මම හැම වෙලේම කියන්නේ මේක කරන්න. හරි 404 කියන්නේ file not found. file not found කියන එක තමයි 404 error එකකින් කියන්නේ. දැන් අපි මේක යවුවට process.php එකක් අපි හැදුවේ නැහැ. ඉතින් අපේ host එකේ තියෙන්න ඕන මේක process කරන file එකක්. මම මේක close කරනවා. දැන් අපි ළඟ අලුත් ෆයිල් එකක් තියෙන්න ඕන මේක process කරන්න. මේක අපේ FTP client ගෙන් හෝ අපිට update කරන්න පුළුවන්. දැන් මම මේ FTP client හරහා update කරලා පෙන්නන්නම් ඒක. එතන මම brackets වලට ගිහිල්ලා අලුත් ෆයිල් එකක් හදනවා. මේ තමයි මගේ process.php කියලා හිතන්න. එතන මම මේ PHP ෆයිල් එකට කියනවා PHP ෆයිල් එක ඔයාට එයි $get request එකක්. ඒ රික්වෙස්ට් එකේ fn කියලා එහෙම තියෙයි. එහෙම තිබ්බොත් ඒක not equal නැත්නම් අපිට කෙලින්ම අහන්න ඕන ESET
set නම් يعني set කරලා ආවොත් fn එක fn කියලා එකක් set කරලා කවුරු හරි ආවොත් එව්වොත් ඒකේ තේරුම අර process වෙච්ච form එක process කරන්න ඉවලා input කරපු form එක process කරන්න ඉවලා ඒකනේ get එකක් ඇවිල්ලා තියෙන්නේ fn ඇවිල්ලා තියෙන්නේ ඒක එහෙම ආවොත් අපිට පුළුවන් ඒවා විචල්යන්ට variable වලට දාගන්න මම කියනවා $fn සමානයි $_get fn semicolon එක අනිවාර්යයි semicolon නැත්නම් error එකක් එනවා PHP වල middle name last name ඔන්න ඒ තුන ගත්තා mn කියලා කියමු middle name එකට last name කියලා කියමු ln එකට මෙතන අපි අර form එකේ දාපු variable name විදිහට දැම්මේ mn ln මේ අපි PHP file එක මම මේක save කරනවා file save as process.php desktop එකේ මම save කරනවා process.php විදිහට save හරි save කරා දැන් මම මේක මගේ FTP එකට connect කරලා මම connect වුණා හරි මගේ desktop එකේ තියෙන file එක process.php file එක desktop එකේ ppp process.php click කරලා drag කරලා දානවා මගේ htdocs ඇතුළට server එකේ. හරි file එක ගියා. double click කරාම අපිට බලා ගන්න පුළුවන්. තියෙන process.php දැන් upload වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ host කියන තැනට ගිහිල්ලා තියෙන්නේ. ඒක සැකහැර දැනගන්න ඕන නම් මේ මෙතන online file manager එකනොත් අපිට පුළුවන් refresh කරලා බලන්න. එතකොට අපේ process.php එක මෙතනට ඇවිල්ලා තියෙයි. මේ තියෙන අපේ file එක. හරි මෙතන මම කිව්වම refresh කරනවා මම මෙහෙම තියෙද්දි මේක unable to handle කියලා අපි යමු back හරි submit කරා unable to handle this request fn mn ln බලමු මොකක්ද බෝල කියලා හරි මෙතනට ගියා process.php edit if a set if get fn hari fn get fn ln mn ප්‍රශ්නයක් නැහැ බලමු මේකට යනවද කියලා process.php error එකක් එනවා හරි මෙතනින් අපි disconnect කරලා බලමු process.php අපි වෙන නමකින් මේ ෆයිල් එක දාලා බලමු සමහරලාට names වල ප්‍රශ්න තියෙන්න පුළුවන් close නම් පොඩ්ඩක් වෙනස් කරමු rename p1.php okay /p1.php 404 refresh right එතෙන්නේ error එකමයි PHP එක process වෙන්නේ නැති ප්‍රශ්නයක් මාක් හරි තියෙන්නේ හරි එහෙම නැත්නම් මම මගේ local server එක කරලා පෙන්නන්නම් මොකක් හරි මෙතන error එකක් ඇති අපි බලමු 500 කියන error එක මම හිතන්නේ 500 error කියන්නේ internal server error හරි server එකේ මොකක් හරි error එකක් තියෙන්නේ මේක අපි host කරන එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙන්නේ p1.php මේක handle කරන්නේ නැහැ හරි අපි ඕන තවත් try එකක් දෙමු වෙන file එකක් හදලා new file එකක් create කරමු right click new folder එකක් හදලාම file එකක් දාමු
ph නැත්නම් අපි දාමු show කියලා file folder එකක්. හරි. folder එක ඇතුලේ අපි create කරමු අපේ file එක. show folder එක ඇතුලට ගිහිල්ලා හරි ඒක ඇතුලට ගිහිල්ලා අපි අපේ PHP file එක create කරමු. right click new file save.php අපේ PHP file එකේ නම ඒ ගමන් මම මේක internally කරන හැටිත් පෙන්නන්නම්. internally කරන්න ඕන නම් අපි යන්න ඕන අපේ XAMPP folder එකට. XAMPP folder එකෙත් මේ වගේම තියෙනවා htdocs කියලා folder එකක්. මේ htdocs folder එක ඇතුළට තමයි යන්න ඕන. මම මේක හදන්නම් අලුත් folder එකක්. අලුත් folder එකක් හදමු මේකේ right click new folder මම ඒකට දානවා al කියලා. AAL folder එක ඇතුළට ගිහිල්ලා මම මෙතනට දානවා අපේ process.php file එක. process.php copy කරලා මේ file එක මම දානවා මේක ඇතුළට A level එක ඇතුළට. හරි. ඊට පස්සේ අපේ form එකත් ඒක අපි මේකෙන් download කරලා ගමු. එහෙම නැත්නම් අපිට හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කොහොමත් අපිට XAMPP හරහා run කරන්න පුළුවන්. දැන් අපි මේක දැම්මට පස්සේ application XAMPP එක on කරලා services start කරන්න ඕන. හරි. services start කරාට පස්සේ අපිට පුළුවන් අපේ local server එකට connect වෙන්න. local host අපේ A level folder එකේ start Apache start MySQL refresh. හරි. දැන් අපි process.php එකට ගියොත් මෙතන තියෙනවා if එකේ ෆයිල් එකේ අවුලක් ඒකද කියලා බලමු. unexpected if දැන් අපිට error එක පෙන්නනවා. example htdocs වල අපේ A level එකේ open with brackets if මේ දෙක මාරු වෙන්න ඕන. if is set දැන් ඔය දැක්ක if is set නම් මේක වැඩ කරන්න කියන එක දැන් refresh කරාම if is set හරි දැන් මේ ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට අපිට අපි දන්නා මෙතනත් error එක මොකක්ද කියලා. close කරා ඒක අපිට පෙන්වුවේ නැහැ. ඊළඟට අපි up ගිහිල්ලා අපේ ෆයිල් එක edit කරමු. p1 html edit සමහර සර්වර්ස් වල errors පෙන්වන්නේ නැහැ. මේ live environment එකේ පෙන්වන්නේ නැති වෙන්න හේතුව තමයි ඒ errors පෙන්වනකොට අපිට hackers ලාට ලේසි මේ error එක හරහා ගිහිල්ලා මොනවා මේ web page එකේ errors analyze කරලා hack කරන්න. ඉතින් සමහර web servers specifically error එක පෙන්වන්නේ නැහැ. ඒකයි මෙතනදී අපිට හම්බුන්නේ නැත්තේ. දැන් if is set කියලා අපි මේ දෙක මාරු කරලා හැදුවා. save කරා. දැන් අපිට මේ ප්‍රශ්නේ එන්න විදියක් නැහැ. local host එක වැඩ කරා වගේ මෙතනත් මේක වැඩ කරන්න ඕන. submit
404 process නෙමෙයි අපේ නම P1 මෙතන ඕනනම් හදන්න පුළුවන් එක P1 හරි අපිට මේ රිසල්ට් එක බලා ගන්න පුළුවන් හරි මෙතනත් අපි ඒක වෙනස් කරමු close මෙතන ෆයිල් ඔන්ලයින් ෆයිල් මැනේජර් එකේ කරනකොට ගොඩාක් වෙලා යනවා. ඒ හින්දා හොඳම දේ තමයි මේ ඔන්ලයින් ෆයිල් මැනේජර් එකේ කරනකොට මෙතනින් කරනකොට ගොඩක් වෙලා යනවා. ඉතින් FTP එක හරහා කරලා අප්ලෝඩ් කරන එක තමයි හොඳම. මොකද මේ විදිහට ගන්න ගියොත් සෑහෙන වෙලා ඔයගොල්ලන්ට නිකන් වේටින් ටයිම් එක ගොඩක් යනවා. ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා මම ඒකින්ද මෙතනින් එහාට ලෝකල් සර්වර් එකේ කරන්න හොස්ටින් දැන් ඔයාලා දන්න හින්දා හොස්ට් කරලා කරන්න පුළුවන්. එකක් මම හරියට කරලා ඉන්නම් ඊට පස්සේ ඔයාලට ID එකක් තියෙන හින්දා ඒක බලාගෙන අපි ඊටු ටික කරමු. ලෝකල් හොස්ට් එකේ. හරි තාම ලෝඩ් වෙනවා ෆෝල්ඩර් එක. මේක htdocs ඇතුළට ගිහිල්ලා මේ ෆයිල් එක රීනේම් කරමු අපි ආපහු තිබ්බ විදිහටම රීනේම් process.php process.php දැන් අපේ level ICT එකේ page එක submit කරාම කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ඔන්න ඉන්නවා හරි page එකට ගියා විස්තර ටික submit කරා දැන් අපේ server එකේ process කරලා result එක පෙන්නනවා result එකක් නැහැ ඇත්තටම මෙතන අපි ඒ තියෙනවා නම් result එක පෙන්නන result එකක් නැහැ කියලා කියන්නේ අපි මොකුත් edit කරලා පෙන්වුවේ නැහැ මෙතන ඉතින් අපිට අවශ්‍ය නම් මේක print කරන්න පුළුවන් ඔය වෙන යම් විදියකට යොදා ගන්න පුළුවන්. අපි print කරමු first name middle name last name තුන. request එක handle වෙනවා කියන එක ඔයගොල්ලන්ට දැන් පැහැදිලිවම වෙන නමක් දැම්මොත් කසුන් චාමර ගුණරත්න get හින්දා request එක ඔයාලට පේනවා URL එකෙන් යනවා. හරි process වෙලා මොකුත් පෙන්නන්නේ නැහැ error එකක් එන්නේ නැහැ කියන අපේ වැඩේ හරි. අපි මෙතන කිව්වොත් echo print කරන්න. echo your welcome space එක concatenate කරනවා $fn concatenate කරනවා කියන්නේ එකතු කරනවට ඒකට එකතු කරනවා හිස් තැන ආයෙ එකතු කරනවා $middle name ආයෙ එකතු කරනවා හිස් තැනක් $last name හරි save මේක save වෙනකොට අපිට මෙතන පෙන්වන්න ඕන welcome කසුන් චාමර ගුණරත්න මෙතන අපි type කරොත් වෙන නමක් welcome දසුන් නිලංජන සිරිමෙවන් මෙතන URL එකෙන් යනවා හැබැයි මෙතන අපි දැම්මොත් post form එකේ post දැම්මනම් මේ URL එක යන එක පෙන්වන්නේ නැහැ post දැම්මනම් මේ get හැම එකක්ම post කියලා වෙනස් කරන්න ඕන form එකේ get හැම එකක්ම post කියලා වෙනස් කරන්න ඕන ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා hosting environment එක කොහොමද මේක වැඩ කරන්නේ ඉතින් host කරලා බලන්න එතකොට ඔයගොල්ලන්ට මේ result එක දැන් අපි අන්තිමට මේක හදලා ඉවරලා host කරමු නැත්නම් ඇත්තටම මේක මේ අපිට වැඩ ගොඩක් වෙලා යනවා ඒ හින්දා හදලා ඉවර වෙලා අපි host කරමු මේ ෆයිල් එක edit කරලා ඒකෙත් code එක ගන්නවා එහෙම නැත්නම් හරි මේ තියෙන අපේ code එක එතකොට brackets වලට ගිහිල්ලා අපි ඒකත් save කරගමු file new file save as අපේ sam folder එකේ sam folder එකේ local host එකේ sam folder එකේ htdocs වල a level කියන folder එක ඇතුලේ index.html save හරි මේ තියෙන අපේ process.php file එක ඒකේ
අපි මෙතන edit එක කරගමු. echo welcome concatenate fn concatenate space concatenate middle name concatenate space concatenate last name. හරි මේකයි අපි කරේ save කරා. දැන් අපි local server එකට ගියොත් local host ALLICT නැත්නම් local host A level අර විදිහටම first name middle name last name දුන්නම අපිට ඒ ටික එනවා. අර විදිහටම process වෙනවා. මේ ක්‍රියාවලියම තමයි මම server එකේ කළත් වෙන්නේ. හරි ඊළඟට අපි බලමු form එකේ තව මොනවාද element තියෙන්නේ කොහොමද ඒ වගේ values අපි ගන්න. form එක තව element තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට gender mark කරන්න තිබ්බොත් අපි කොහොමද දෙන්නේ? gender එක mark කරන්න අපිට දෙන්න පුළුවන් radio button එක. එතකොට මම දානවා gender input type radio name එක අපි දාමු male කියලා. මේකෙන් කියන්නේ male කියලා. female එකට තව එකක් ඕන. මේකම copy කරා මෙතනින් paste කරා female. මෙතන අපි දාමු female කියලා. මම මේක දාන්නේ හේතුවක් ඇතුව නම් දෙකක් දාන්නේ. name male name female save කරා refresh. අපිට refresh කරාම පේනවා male female. දැන් මට male tick කරන්න පුළුවන්. female tick කරන්න පුළුවන්. tick කරාට පස්සේ මේක අයින් කරගන්න බෑ. මම වැරද්ද කරේ හිතාමතලා. මොකද ඕගලන්ටත් මෙතන වරදින්න පුළුවන්. මේ වගේ වෙලාවට මෙතන අපි දාන්න ඕන රේඩියෝ දෙකේම දාන්න ඕන එකම නම. මේ දෙක රිලේටඩ් හින්දා, ඒ කියන්නේ අපි සිලෙක්ෂන් එකක් තියෙද්දි රේඩියෝ බටන් වල ඒවා එකිනෙකට සම්බන්ධ නම් සිලෙක්ට් කරන්න පුළුවන් එකක් විතරයි නා. අපි දෙකටම දාන්න එකම නම. input type radio name gen input type radio name gen එකම තමයි දාන්නේ male ට female ට. හැබැයි වටිනාකම් දෙකක් අපිට දාන්න පුළුවන්. value male මෙතනදී value female value male value female. දැන් අපිට male female වෙන වෙනම select කරන්න පුළුවන්. submit වෙනකොට බලන්න gen equal female කියලා යනවා. female select කරොත් male දැම්මොත් gen equal male කියලා අදාළ value එක යනවා. අතන gen කියන එකෙන් තමයි අපිට gen එක ගන්න තියෙන්නේ. හරි ඊළඟ එක අපි හිතමු A level කරන subjects select කරන්න දීලා තියෙනවා. ඒ වගේ එකක්. එතකොට අපිට කියන්න බෑ හරියටම එකයි කියලා. subject කීපයක් select කරන්න වෙනවා. ඒ වගේ වෙලාවට අපි දාන්නේ check boxes. මේ වගේ වෙලාවට check boxes දාන්නේ අපි input type equal checkbox name. මේ වෙලාවට name කීපයක් දාන්න පුළුවන්. මොකද මේවා independent. name මම දාන්නම් chk 1 value සමානයි අපි දාමු max. හරි මේ වගේ අපිට multiple දෙන්න වෙනවා. මේක copy කරලා ගන්න. maths chk2 වලට අපි දාමු physics chk3 වලට chemistry chk4 වලට biology chk5 වලට IT. දැන් මේ වගේ values ගොඩක් දාගන්න පුළුවන්. දැන් refresh කරා මේ check boxes එනවා. මේව වෙන වෙනම tick කරන්න untick කරන්න පුළුවන්. හැබැයි ඒවා ඉස්සරහින් පෙන්නන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. මම tick කරලා submit කරොත් chk1 equal max. දෙවෙනි එක tick කරොත් chk1 equal max chk2 equal physics. කීපයක් submit කරන්න පුළුවන්. හරි දැන් අපි කොහොමද මේවා ඉස්සරහින් දාන්නේ? මේවා ඉස්සරහින් මේවා අඳුර ගන්න එපා. user එහෙනම් අපි දාන්න ඕන මේ subject මොකද user නැත්තම් අඳුර ගන්න බෑ. maths physics chemistry
biology IT හරි මේ users ලට මේක අඳුර ගන්න පුළුවන් maths chemistry physics and biology right okay හරි දැන් ඔන්න check box part එක ඉවරයි තව පුළුවන් තව අපිට එකතු කරන්න වෙනවා අපි දැම්මා input boxes දැන් අපි email වගේ දානවා නම් email වගේ දානවා නම් එහෙම නැත්නම් අපි password එකක් දානවා නම් input type password දාන්න වෙනවා password එකක් දාමු අපි අලුත් paragraph එකක් දානවා input type equal password input type equal password name එකක් අපි දාමු name equal pw එතකොට input type password කියවම automatically මෙතන එන ඒවා hide වෙලා තමයි එන්නේ ඒ input type password කියවම හරි එතකොට අපි දානවා password එකක් කොහොමද දාන්නේ කියලාත් තව අපිට දාන්න පුළුවන් date of birth ඒ වගේ ගොඩක් ඒවා HTML5 වල මේවට direct controls තියෙනවා date picker එක directly දාන්න පුළුවන් email picker එක number picker එක ඒවා directly දාන්න පුළුවන් HTML5 වල හැබැයි ඉස්සර එහෙම නැහැ ඉස්සර ඒවා වෙන වෙනම දාන්න ඕන වෙන වෙනම දානකොට මම නිකන් පෙන්නන්නම් ඒක උදාහරණයක් දැන් date of birth මෙයාගේ දාන්න උනා නම් අපි හිතමු date of birth දාන්න උනා කියලා date of birth දාන්න උනා නම් ඉස්සර වෙනම date එක month එක year එක ඒවට වෙන වෙනම selections දෙන්න ඕන password on date of birth ddm අපි මෙතන ටිකක් උඩින් දාමු මේක ddmm yy මේවට selectors වෙනම දෙන්න ඕන. එතකොට අපි දාන්නේ input type එකක් නෙවෙයි. එතකොට අපි දාන්නේ select boxes. select name date එක නම් ගහන්න අපිට d කියලා ගහමු. d කියලා ඊට පස්සේ date එක ගහන්න ඕනේ. date එක ගහනකොට අපි දාන්නේ option value අපි දුම් පළවෙනිදා. එතකොට එක එක කියලා ගහන්න. දැන් තමයි මෙතන එක කියලා එකක් එන්නේ. හරි. මේ විදිහට options අපිට ගොඩාක් ඕන නම් අපි හිතමු options අපිට 30ක් විතර ඕනනේ values ඔක්කොටම. එතකොට මේ dd කියන එක විතරක් separate තනි මේකට ගන්න. එතකොට මේකේ මේ select box එක ඇතුලේ option 1 කියන්නේ එක date එකක්. 2 කියන්නේ තව date එකක්. 3 කියන්නේ තව date එකක්. 3 වෙනිදා. 4 වෙනිදා. 5 වෙනිදා විදිහට වෙන වෙනම මේක ගහගෙන යන්න ඕන. value 1 බලමු අපි 2 දෙවෙනිදා 3 තුන්වෙනිදා 4 5 මේක ලේසි වැඩක් නෙමෙයි. ඔන්න 1 2 3 4 5 විදිහට ඔන්නේ. ඊළඟ month එකටත් ඒ වගේම January February up to December. ඒක නම් 12යිනේ කමන්නේ. year එකටත් ඒ වගේ 1990 90 92 විදිහට year එකටත් ගොඩාක් දාන්න වෙනවා. පරණ ළමයිත් ගන්නවා නම් 80 ගණන් එහෙමත් දාලා ගන්න වෙනවා. ඒතර මේක ගොඩාක් heavy. code එක ගොඩාක් ලියන්න ඕන. හැබැයි අපිට PHP වලින් උදව්වක් ගන්න පුළුවන්. නැත්නම් JavaScript වලින් උදව්වක් ගන්න පුළුවන්. මම JavaScript වලින් උදව්වක් අරගෙන පෙන්නන්නම් මෙතනද. අපිට ලියන්න පුළුවන් script එකක් විදියට මේක. script එකක් විදියට ලියලා මම දානවා මේ ලියන එක. අපි Python වල loops ඉගෙන ගත්තා. වා okay for while k මුලින් දාමු k equal 1 while k less than or equal to 31 මොකද 31ක් යන්න ඕන ඊට පස්සේ මොකක්ද කරන්න ඕන කියන එක document dot write document එකේ ලියන්න ඕන මේකනේ ලියන්න ඕන ලියන්න ඕන එක අපි දෙනවා මේක ඇතුළට document dot write option value equal දැන් මෙතනත් quotation එක තියෙන හින්දා මම slash එකක් එක තමයි දෙන්නේ නැත්නම් ඒක type කරන්නේ නැහැ. අපි කියන escape sequence කියලා. slash python වලත් තියෙන slash 1 slash
ස්ලෑෂ් කෝඩ්. එතකොට quotation නේද? කෝඩ් නැත්නම් quotation ඇතුලේ මෙයා හිතන මෙයා end කරන quotation. එහෙම නැත්නම් තව simple විදියක් තියෙනවා. single quote දෙන්න. එතකොට double ඇතුලේ single. එතකොට මෙතන 1. ඒවත් වෙනස් කරන්න පුළුවන්. දැන් මෙතන දාන්න පුළුවන් අපිට මෙතනින් නවත්තලා එකතු කිරීම දාලා k. k කියන්නේ මේ වෙනස් වෙන වැලියු එක. මෙතනත් අපිට පුළුවන් දෙපැත්තෙන් double quote දාලා නවත්තලා එකතු කිරීමේ දෙකක් දාලා මැදින් k. එතකොට k කියන්නේ 1 සිට 31 දක්වා වෙනස් වෙන නම්බර් එක. ඉතින් මෙතන ලියන්න පුළුවන් මට k = k + k එකකින් එක වැඩි වෙවි යන. දැන් මම මේවා අයින් කරලා දානවා. save කරොත් දැන් JavaScript වල උදව්වෙන් අපිට මේ 31 ගන්න පුළුවන්. ඔන්න ලේසි විදිය. HTML වලින් ලියනවා නම් එක දිගට ලියන්න ඕන. ඒක අමාරු හින්දා අපි මොකද කරේ? JavaScript වලින් ලියුවා. එහෙම නැත්නම් මෙතන පුළුවන් PHP වලින් ලියන්න. දැන් අපි සර්වර් එකේ ඉන්න PHP වලින් ලියන්නත් පුළුවන්. හැබැයි එතකොට මේ ෆයිල් එක index.html කියලා සේව් කරන්න බෑ. index.php කියලා සේව් කරන්න පුළුවන්. මම මාස 12 PHP වලින් ලියලා පෙන්නන්න. එතකොට හැම එකක්ම පාවිච්චි වෙනවනේ. මාස ටික මාස ටික මම PHP වලින් ලියනවා. PHP මාස ටික PHP වලින් යන්න. මේකම මම ගන්න. මේකම copy කරලා ගන්න. ඔයකොට ඔයාලට මෙයා ලොකු දේවල් නෙමෙයි කියලා තේරෙනවා. එකක් දාන්නවනේ අනිත් ඔක්කොම ලියන්න පුළුවන්. වාක්‍යය නෙමෙයි මේ පාර ඩොලර් කියන. මම ෆයිල් එක සේව් කරලා ඉන්නම්. ෆයිල් save as මේ පාර සේව් කරන්න index.php. මොකද PHP එකක් ලියනවා නම් අනිවාර්යෙන් PHP කියලා නම වෙනස් කරන්න. නැත්නම් run වෙන්නේ. save index.php. k $k equal 1 $k less than 31 $k equal $k plus 1 document.write කියලා එකක් ඒකේ නැහැ. echo කියලා එකක් තියෙන්නේ. option value equal මේක එකතු කරන්න තියෙන dot එකෙන් plus නැහැ එහෙනම් dot දාන්න. dot එකෙන් තමයි concatenate වෙන්නේ. ඉවර කරන්න තියෙන semicolon එකෙන් ඒක දාන්න. එතකොට ඔන්න ඒක හරි. save කරා month එක යමු index.php ඊට ස්තෝගයක් එනවා. undefined constant k බයවෙන්න එපා කියලා බලනවා මෙතන ඩොලර් කියලා. save refresh print වෙලා තියෙනවා. right print වෙලා තියෙනවා. හැබැයි අපි මේ option එකකට කලින් මෙතන දාන්න ඕන select tag එක. select name equal month මේ පාර. select වල closing tag එක මෙතන. ඊය එකත් අපිට මෙහෙම දාන්න පුළුවන්. ඒක PHP වලින් නැත්නම් JavaScript වලින්. JavaScript වලින් දැම්මොත් client ගරන්න වෙනවා. PHP වලින් දැම්මොත් server ගරන්න වෙනවා. කොහොම වුණත් අවසානයේ user ට පේන්නේ ඒකත් අපි බලමු user මේක කොහොමද පේන්නේ. ඔන්න month date ටික පේනවා. 31ක්. month පේනවා 12ක්. month 31ක්ම දාලා අපි හරි කමන්නේ. ඒක හදමු month 12යිනේ යනවා. එතන month 12ක් පේනවා. year ටික තාම අපි දැම්මේ නැහැ. දැන් user මේකේ right click කරලා view page source ගියොත් පල්ලයට යනකොට බලන්න JavaScript එක user ට පේනවා. PHP එක user ට පේන්නේ නැහැ. ඒ වෙනුවට පේන්නේ process වෙලා ආපු HTML එකක්. ඒකයි මම කිව්වේ මේ user ගේ පැත්තෙන් නැත්නම් client ගේ පැත්තෙන් ගත්තොත් JavaScript client side client එක පේනවා. client වෙනස් කරන්න පුළුවන්. PHP server side client වෙනස් කරන්න ඒකින්ද පෙන්නන්නේ HTML output එකක් විදිහට. හරි. ඊළඟට ඒකත් අපි දාමු PHP වලින්ම. දැන් ඔයාලට මේක පුරුදුයි. මේකම copy කරා. y කියන එක paste කරා. මෙතන y දැම්මා. year ටික අපි හිතමු පටන් ගන්න ඕන 1980 කියලා. ඉවර වෙන්න ඕන අපි හිතමු 2006 බබාලගෙන් කියලා.
එතකොට 1980 ඉඳන් 2006 වෙනකන් එකින් එක වැඩි වෙවි යන්න කියලා අපි දුන්නා. ඊයකට සේව් කරා, රිෆ්‍රෙෂ් කරා. මේ ටික අපිට පෙන්නනවා. හැබැයි මෙච්චරවත් දඟලන්න දෙයක් නැහැ. HTML5 තියෙනවා නම්. මම මේ කිව්වේ ඔයාලා ඉගෙන ගන්න ළමයි හින්දා තමයි මම මේ ක්‍රම ඔක්කොම කියලා දෙන්නේ. හැබැයි HTML5 තියෙනවා නම් මේක මෙච්චර දඟලන්න ඕන එකක් නෙවෙයි. එහෙමනම් ඔයාලට කෙලින්ම ලියන්න පුළුවන්. in paragraph එක ඇතුලේ වෙන් කරලා ලියමු. date of join කියලා ලියමු. date of join date joined මේක කෙලින්ම වඩ ගන්න පුළුවන්. input type equal date name එකක් දෙමු සමානයි dt කියලා ගහමු. එතකොට year year month date වෙන වෙනම ගන්න ඕනේ නැහැ. කෙලින්ම date of birth එක input type date name dt save refresh date join මෙතන ක්ලික් කරාම අපිට calendar එක lazy ලස්සනයි. හැබැයි අනිත් ක්‍රමයක් දැනගන්න ඕන. ඉස්සර මේ විදිහට කරේ HTML5 වෙන්න කලින් manually හැදුවා ddmmyy වෙන වෙනම select කරන්න. හැබැයි දැන් මේක one click එකක්. one line. ඉතා lazy. HTML5 තියෙන හින්දා. ඉතින් එතකොට තවත් අනිත් මොනවාද තව තියෙන්නේ? HTML5 වල තියෙන email එකක් validate කරන්න input එක input type email number නම් input type number ඒ වගේම තව මම additionally දැන් check box හරි addresses ඕන නම් අපිට දාන්න පුළුවන් text area එකක් අපි දාන input type එකක් නෙමෙයි text area එකක් address කියන එක බලමු address address එකට අපි දාන්නේ text area එකක් text area name equal address කියලා දාමු address මේකෙත් අපිට columns ගන්න දෙන්න පුළුවන් call සමානයි columns 30ක් දාමු rows 5ක් rows equal 5 save මේ තියෙන address එක මේ පැත්තට 30ක් පල්ලයට 5ක් විදිහට තමයි එන්නේ හරි ඊළඟට address එක හරි දැන් මේවා කිසිම පිළිවෙලක් නැහැ මම නිකන් දාගෙන ගිය controllers ටික කියන්න ඕන හින්දා තව අපිට දාන්න වෙනවා සමහරලාට secret මොනවා හරි දානවා නම් ඒ කියන්නේ අපිට user ගේ මොකක් හරි අපි තුමු user ගේ browser එක අපිට user ගේ browser එක මොකක්ද කියලා capture කරන්න ඕන. ඉතින් ඒ වගේ වෙලාවට අපිට දාන්න පුළුවන් input මේක paragraph එකක් දාන්න ඕනෙත් නෑ paragraph එකක් දැම්මම නිකන් ඉඩ යනවනේ. input type hidden input එකක් input type hidden browser the value equal browser name save name එකකුත් දාගමු අපි name equal bn save refresh මේ form එක දැන් මෙතන පේන්නේ නැහැ hidden එක හැබැයි submit කරනකොට මෙතන යනවා bn equal browser name ඒ කියන්නේ ඒක submit වෙනවා user ට හොරෙන් user ගේ මොන හරි details user ට පේන්නේ නැති වෙන්න user ට submit කරපු time එක user ගේ IP address එක user පාවිච්චි කරන browser එක මොන හරි දෙයක් user ට දැනෙන්නේ නැති වෙන්න capture කරගන්න පුළුවන්. ඒතර browser එක හොයාගන්න බෑ මෙහෙම browser එක හොයන්න වෙන්නේ maybe PHP වලින් අපිට හොයාගන්න පුළුවන්. මෙතන දැම්මොත් PHP එක echo $_server user agent ඒ වගේ තමයි මතක බලමු PHP get browser name $_server http user agent sorry මට චූටි වැරද්දක් දැක්කලා http අමතක වෙලා http user agent
echo කරන්න පුළුවන් $_ http user agent එතකොට user දන්නේ මොකුත්ම field එකේ hidden value එක ගන්න server side technology එකක් කරහා මෙහෙම ගත්තොත් අපි යමු අපේ page එකට refresh මේක submit කරද්දී මෙතන යනවා මේ address Mozilla මේ යන්නේ මොකද Mozilla Macintosh මම use කරන machine එක OS එක browser name එක submit වෙනවා secretly Chrome කියලා මගේම මම පාවිච්චි කරන OS එකේ හැමදේම මේක true මේ ගිහිලා තියෙනවා හැබැයි මම ගත්තේ hidden variable එකක් හරහා input type hidden variable එකක් හරහා තමයි name එකට නෙමෙයි අතන මේක දෙන්න ඕන value එකට sorry මට වැරදීමක් වුණේ name equal bn value equal මේ වටිනාකම refresh submit දැන් පේනවා bn equal කියලා මේ දිග එකක් ගිහිලා තියෙනවා මේ දිනේ Chrome Google Chrome version එක මොකක්ද කියලා ගිහිලා ඔය වගේ IP address එක ඒ දේවල් ගන්න පුළුවන් අපිට කියන්නේ නැතුව අපෙන් ගන්න පුළුවන්. ඉතින් තව මොනවාද form fields තියෙන අපිට අමතක වුණු. හරි. තව අපිට යවන්න පුළුවන් file එකක්. file submission කරන්න පුළුවන් form එකක් කරහා. දැන් අපි කතා කරා controllers ගොඩක් email මම කිය input type email input types ගොඩක් තියෙනවා. ඒ input types form input types කියලා බලලා ඊටු types ටික ඔයාලට බලන්න පුළුවන්. මොකද ඇත්තටම ඔක්කොම කතා කරන්න අපිට මේ ටියුටෝරියල් එකේදී වෙලාව නැති හින්දා HTML5 වල input ගොඩක් තියෙනවා අලුතෙන් අඳුනලා දුන්නු. ඒ input type ඔක්කොම ඔයාලට බලන්න පුළුවන්. W3 schools වලට ගියා නම් මේ තියෙන්නේ. input type button අපි කතා කරා button සාමාන්‍ය button එකක් color එකක් දාන්න පුළුවන් date time දෙන්න පුළුවන් email hidden ඒවා කතා කරා image එකක් දෙන්න පුළුවන්. month ඒව වෙන වෙනම දෙන්න පුළුවන් password අපි කතා කරා range එකක් දෙන්න පුළුවන් reset button එකක් කියන්නේ form එක reset කරන button එකක් වෙන්න පුළුවන් time එක දෙන්න පුළුවන් URL එකක් දෙන්න පුළුවන් මේ වගේ ගොඩක් input types සහ ඒවා භාවිතා වෙන විදිහ පල්ලෙහිම දීලා තියෙනවා ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න file කියන එක මම පෙන්නන්න කොහොමද file එක මොකද ඒක වෙනස් file එක එකපාරටම අපිට submit කරන්න බෑ file එක submit කරනවා නම් අපිට විශේෂ විදියකට මේ ෆෝම් එක වෙනස් කරගන්න වෙනවා. හරි. PHP මම පෙන්නන්න ෆයිල් අප්ලෝඩ් එකක් යනවා නම් ඔයාලා මේ ෆෝම් එකේ වෙනස් කරගන්න වෙනවා මල්ටි පාර්ට් ෆෝම් data කියලා ෆෝම් end type එක. ෆෝම් end type එක මල්ටි පාර්ට් ෆෝම් data දාන්න වෙනවා. ෆෝම් method එක post දාන්නත් වෙනවා. හරි. අපිට මේ image upload වෙනම කරන්නත් පුළුවන් මේක complex වෙනවා නම් මම මේ ටික obtain කරලා පෙන්නන්නම් server side එකෙන් දැන් අපි දාපු ගොඩක් ඒවා තියෙනවා මේ values ටික අරන් පෙන්නන්න ඕන. අතර මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කාටද අහන්න. හරි. values ටික දාන්න ඕන chk1 ඉඳන් chk5 වෙනකන් තියෙනවා. first name middle name last name ගත්ත අපි gender එක ගන්න නම් අපිට කියන්න පුළුවන්. හරි. $gen equal $_get gender එක මේ විදිහට අපිට gender එක ගන්න පුළුවන්. තව අපිට ගන්න තියෙන්නේ යාගේ subjects ටික $subjects subjects කීපයක් තියෙන්න පුළුවන්. මම මුලින් දාන subject blank කියලා හින්දා ඒ වගේම if $_get අපේ subject name එක code එකට අපි යමු. ඒ code එකේ හැටියට අපි යවපු subject තමයි chk1 maths ඒ විදිහට අපි chk5 වෙනකන් යවුවා. හරි. මේ values ටික දැන් අපි ගන්න ඕන. ඒතර අපේ form එකට ගිහිල්ලා process එකට ගිහිල්ලා අපිට කියන්න පුළුවන් මේ values ටික ගන්න විදිහ if $_get chk1 ආවොත්
මම කියනවා හරි if $_get chk1 එහෙමනම් subject එකක් විදිහට ඒක add කරන්න කියලා $sub dot equal තියෙන එකට dot කියන්නේ මොකක්ද concatenate. ඒකට concatenate කරන්න නැත්නම් $sub equal කියලා දෙන්නත් පුළුවන්. sub dot ඒකට එකතු කරන්න මේ අලුත් subject එක. අලුත් subject එක තමයි $_get chk1 කියන එකේ වටිනාකම. ඉතින් මේ විදිහට අපිට if දලා chk2 නම් 2 add කරන්න 3 නම් 3 4 නම් 4 විදිහට ඒ ටික අපිට ඔක්කොම දාගන්න පුළුවන්. 1 තිබ්බොත් 1 add කරන්න 2 තිබ්බොත් 2 3 આવොත් 3 add කරන්න. මොකද ඒවා set නැත්තම් අපි දාන්න ගියොත් error එකක් එනවා. 4 આવොත් 4 add කරන්න 5 આવොත් 5 add කරන්න. ඒක ඇත්තටම කියන්නේ if අරක දාන්න වෙනවා is set. මේක submit කරොත් විතරයි අපි මේක ගන්න ඕනේ. is set නැත්නම් submit කරොත් විතරයි. submit කරේ නැත්නම් අපිට මේක ගන්න submit කරේ නැත්නම් අපිට මේක ගන්න හරි is set submit කරොත් තමයි මේ value එක අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ ටික අපි දාගත්තා නම් හරියට අපි ඒ ටික දාගත්තා. දැන් ඔන්න code එක අපිට run කරලා බලන්න පුළුවන්. refresh submit error එකක් එනවා gen කියලා එකක් නැහැ කියලා. gen කියලා නෙවෙයි අපි දැම්මේ. කියන එක බලමු. gen අපි දාලා තියෙන්නේ gen කියලා තමයි. හැබැයි අපි select කරේ නෑ මොකුත්. ඒකයි error එකක් එන්නේ. ඒකත් අපිට දාන්න පුළුවන් $if is set කියන එක දාන්න මේක submit කරලා නම් submit කරලා නැත්තම් මේක දාන්න බෑ. if is set gen නම් තමයි මේ gen set කරන්න ඕනේ. එහෙම නැත්තම් අපි හිතමු හැම වෙලේම user submit කරනවා කියලා. දැන් මම මේක නොදා දැම්මොත් error එකක් එනවා. හැබැයි මම මේක දාලා දැම්මොත් male හරි female හරි එතකොට error එක එන්නේ නැහැ. හරි. ඒක අපි validation codes ලියන්න ඕන. ඔයාලට ඉතින් එච්චර මට්ටමකට PHP නැති හින්දා අපි සාමාන්‍ය විදිහට කතා කරමු validation පැත්ත අමතක කරලා. හරි දැන් subject ටිකක් ගත්තා, gender එකක් ගත්තා. ඊළඟට අපි ගන්න ඕන address එක $address equal $_get address text area එකකින් ගත්තේ ඒත් වෙනසක් නැහැ. මේ විදිහටම ගන්න පුළුවන්. check box ටික ගත්තා. හරි. text area ටික ගත්තා. date join එක date එකෙන් ගන්න පුළුවන් dt කියලා. ආනේ මොකද්ද මේ Facebook එකේ බෙතමු date join dj මම අර දිග කෝඩ් එක අයින් කරන්නම්. මොකද මේ කෝඩ් එක අපි දැම්මේ ඔයාලට ඉගෙන ගන්න මම දැම්මේ ඒක date of birth. මොකද date of birth මේ විදිහට කො JavaScript වලින් ලියන්න පුළුවන් නැත්නම් PHP වලින් ලියන්න පුළුවන්. හැබැයි අපිට ක්‍රමයක් දැන් තියෙනවා. ඔයගොල්ලන්ට පුරුදු වෙන්න තමයි මම මේක දැම්මේ. ඉතින් අපි ඒක අමතක කරලා දාමු. නැත්නම් ඒක අපි කමෙන්ට් එකක් විදිහට දාමු. එතකොට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හැල්ලම අපි කමෙන්ට් එකක් විදිහට දාලා එතනට එනකම් අයින් කළා දාමු. හැබැයි ඒක ඇතුලේ PHP තියෙනකොට ඒ PHP වෙනම කමෙන්ට්ස් විදිහට දාන්න වෙනවා. PHP වල කමෙන්ට් දාන්නේ මෙහෙම. මේ තියෙන්නේ PHP වල කමෙන්ට් කෑල්ල. ඒතර මේ විදිහටම මේකේ මෙතන PHP එකක් තියෙනවා. ඒකත් අපිට කමෙන්ට් කරන්න වෙනවා. ry/php multi-line comment. PHP single line comment යන්නේ / multi-line comment යන්නේ මෙහෙම. JavaScript වලත් multi-line comment යන්නේ මෙහෙම. දැන් මේ කෝඩ් එක තිබ්බට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම මේක date විදිහට ගන්නවා. date
date of birth විදිහට. එතකොට අපිට එක මේකෙන් ගන්න පුළුවන් date of birth dob equal $_get කියලා අර variable එකේ නම දැම්මනම් හරි variable එකේ නම තමයි dt variable එකේ නම දැම්ම dt කියලා හරි ඊළඟට password $_get password ඔය විදිහට ගන්න තියෙන්නේ එහෙම ගත්තට පස්සේ අපිට ඒ අවශ්‍ය තැන්වලදී මේක print කරන්න පුළුවන් දැන් මම මේ ටික විතරක් print කරලා පෙන්නන්නම් නැත්නම් echo $subjects වලින් subject එක print කරන්න පුළුවන් br එකකින් මම ඊළඟ line එකට යන්න ඊළඟට address date of birth ADDRESS date of birth DOB save refresh this one date of birth එකක් අපි මාක් කරලා දෙමු මොකක් හරි දීලා ඊට පස්සේ ඒක වෙනස් කරන්නත් පුළුවන්. එකයි දෙකයි හරි ඇඩ්‍රස් එක මේ විදිහට තිබ්බාවේ. දාමු physics chemistry biology password එක අපි ගත්තේ නැහැ. මෙතන දාන තේරුමක් නැහැ. submit කරලා බලමු. හරි. Welcome the Soniranjan Sirimavan teachers class. My address will be printed and date is printed. What is missing? Gender. Gender is not printed. Gender එක print උනේ අපි දුන්නේ නැහැ නේද? Gender හරි. sub එක දුන්නා subject එක දුආව හරි. Address date of birth subjects subject print එකක් නැහැ. subject වල ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු මොකක්ද උල කියලා. Subject blank subject වලට අපි මේ ටික එකතු කරලා තියෙනවා $_get chk1 chk2 3 4 5 6 මේ values ටික එතකොට මෙතනින් subject ටික submit වුණාම chk1 2 3 4 submit වෙලා තියෙනවා ඒ ටික අපි capture කරන එකේ වැරද්ද වෙලා තියෙන්නේ set chk1 now get chk1 subject equal subject dot subject වලට එකතු කරලා තියෙනවා ඒකත් හරි මුලින්ම අපි subjects ටික තමයි print කරේ මේක print උනේ නැහැ මොකක් හරි error එකක් තියෙනවා මෙතන logic error එකක් තියෙන program එකේ error එකක් නෙවෙයි logic error එකක් subject dot equal මෙතන මේ echo කරමුකෝ echo $sub එතකොට ඒ ප්‍රශ්නේ වෙන්නේ නැහැ හරියම echo වෙලා යනවා එතකොට අපිට අහුවේ මොනවා හරි error එකක් වෙලා reset වෙලා නම් මේ value එක හරි subject පහත් echo කරලා දාමු save refresh physics chemistry biology some date for date of birth hari date එකක් දාමු submit තාමත් subject print වෙන්නේ නැහැ subject තාමත් print වෙන්නේ නැහැ error එක එන්නේ නැහැ ඒ කියන්නේ මෙතන යන්නේ කොහොමද
sub කියලා නෙමෙයි යන්නේ chk1 chk2 chk3 කියලා හරි එක ප්‍රශ්නයක් නැහැ ckh හරි මිස්ටේක් එක තේරෙනවනේ පොඩි මිස්ටේක් එකක් අකුරු දෙකේ පැති මාරු වෙලා ckh මෙතන තියෙන්නේ chk එහෙම වුණත් ඇති ඉතින් මුළු ප්‍රෝග්‍රෑම් එකම නරදින්න මම මේක replace find and replace කරනවා edit find කරමු නැත්නම් අපි මෙතන control f find chk replace copy paste කරමු ckh කියලා මම දාලා තියෙන්නේ ඒකයි ප්‍රශ්නේ උනේ මෙතන එන්නේ නැති වෙන්න ckh copy paste ඊට පස්සේ error එක හදා ගන්න පුළුවන් ඒ කියන්නේ චූටි අකුරු වැරදිල්ලක් තිබ්බත් ඕගොල්ලන්ට ආයෙ බලන්න වෙයි සමහරවිට අහු වෙන එකකුත් නැහැ ඒ හින්දා ලියන්න කෝඩ්ස් දිගටම ලියන්න නැතුව මේක හොයන්න බෑ දැන් මම කරපු එක දෙපාරක් print වෙනවා මොකද මම අතනත් echo දාපු හින්දා save refresh මේ physics chemistry physics double වෙලා print වෙන්න හේතුව තමයි මම දෙපාරක් දැම්මා මොකද මෙතනත් මම echo දැම්මා error එක හොයාගන්න ඕනකට දැන් මම මෙතන single line comment එකකින් අයින් කරලා දාන්නම් එතකොට subject එක විතරයි මට print වෙන්නේ මේ හැම එකකටම පස්සේ අපි දාමු එකතු කිරීම space එක එකතු කරාම හැම subject එකකටම පස්සේ space එකක් එනවා එතකොට subject තුනම එක line එකේ අපිට print කරන්න පුළුවන් echo line separate එකක් අමු අපි br කියලා හරි දැන් මේ වැඩේ හරි අපේ form එක submit වෙනවා submit වෙන form එක subjects එක print වෙනවා හරි ඉතින් මේ තමයි ඉස්සෙල්ලාම කරන්න තියෙන එක ඔයගොල්ලන්ට form එකක් submit වෙන්නේ කොහොමද මේ form එකේ තියෙන variables කොහොමද print කරන්න කියන එක ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ language syntax ඉගෙන ගන්න ඕන නම් Python වල කරලා තියෙන හින්දා මම වෙන වීඩියෝ එකක් කරලා උගන්වන්න ඒත් Python වල කරලා තියෙන හින්දා ඒකම apply කරන එක තමයි තියෙන්නේ උදාහරණයක් විදිහට මම අලුත් PHP ෆයිල් එකක් ගත්තොත් මම මේක ක්‍රමය කියලා දෙන්නම් ඔයාලට හරි ලේසි PHP කියලා ලිව්වා Python වල නම් ඔයාලා ලිව්වේ සාමාන්‍ය x සමානයි 10යි y සමානයි 5යි කියලා හැබැයි PHP වල එහෙම ලියන්න බෑ file save as මගේ server folder එකේ save කරන්නත් ඕන එහෙම නැත්නම් run කරන්න බෑ XAMPP htdocs අපේ A level folder එකට යන් මේකට මම නමක් දෙන්න test.php එතකොට x සමානයි 10යි y සමානයි 5යි අපි Python වල නම් කිව්ව print x ධන y කියලා හැබැයි මේකෙදි වෙනස් වෙන්නේ මේක මේ variable එක ඉස්සරහින් ඩොලර් එනවා දැන් මෙහෙම ලිව්වොත් වැරදි මම කිව්වොත් මෙහෙම ලියලා A level folder එකට ගිහිල්ලා මම කිව්වොත් run කරන්න test.php කියලා එතකොට error එකක් එනවා error එක එන්න හේතුව syntax ක්‍රමවේදය මම දාන්න ඕන $x හැම line එකකටම පස්සේ statement එක ඉවරයි කියන්නේ semicolon එකේ $y ඒක ඉවරයි කියන්නේ semicolon එකේ print x දන y නෙමෙයි print වෙනකොට use කරන්න echo වරහන් අවශ්‍ය නැහැ semicolon එකකින් ඉවර කරන්න ඕන අනිත් එක Python වල තිබ්බම මෙහෙම indent කරලා ලියන එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ ඒ indentation මෙතනදි වැඩක් නැහැ indentation වෙනකොට දැන් loop වල තියෙන indentation බැලුවේ උදාහරණයක් විදියට මම කිව්වොත් $k සමානයි 1යි while $k less than or equal to 10 කියලා Python වල නම් colon එකක් තියලා enter කරලා space එකක් tab එකක් තියලා තමයි ඔයාලා ලියුවේ print k හරි මොකක් හරි. හැබැයි මේකෙදි වෙනස් වෙන්නේ මේ indentation එක වෙනුවට කියන්නේ
සංගල වරහන් දාන එක. සංගල වරහන් වලින් තමයි මේකේදී අයිතිය කියන්නේ. අරක ඉන්ඩෙන්ටේෂන් නේ. මේකේ සංගල වරහන් ඕපන් කරා, ක්ලෝස් කරා. ඒ මැද්ද ලිව්වනම් මේ ටික අයිති වයිල් එකට. එතකොට මට කියන්න පුළුවන් මෙතන echo $k ඊළඟට ඕනම් br එකක් මේකට එකතු කරන්න බෑ. එකතු කරන්නේ ඩොට් එකෙන්. අරගේ ප්ලස් එකෙන් වුණාට ගණිතමය එකතු කිරීමත් ඩොට් ගණිතමය එකතු කිරීම එකතු කිරීමෙන් ස්ට්‍රිං එකතු කරන්නේ ඩොට් එකෙන්. ඔන්න එරර්ස් කීපයක් එක්ක එනවා $x $y හැමතැනම save refresh කරාම 151යි එකතුව එකේව ගොඩයි යන කෙලවරක් නැතුව එකේ වෙනවා. ඒ කියන්නේ අපි loop එක අපි අවසන් කරලා නැහැ. මෙතන දාන්න ඕන $k ++ වලින් කියන්නේ එකක් එකතු කරන්න කියලා k වලට. එහෙම දැම්මනම් 2 3 4 5 6 9 10 k මෙතනිමුත් අපි br එකක් දාමු මේක වෙන් කරන්න. echo අරගෙන new line මේකේ br html br echo br එකේ නම් 10 වෙනකම් if දෙන්නෙත් ඒ වගේම තමයි python වගේම තමයි if අපි input එකක් ගන්න ඕන නම් input එක ගන්න ඕන html වලින් මම නිකන් මෙතන දෙන්නම් $j සමානයි 10යි if $j බෙදෙනවා නම් දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුවක් වෙනවා නම් සංගල වරහන් ඇතුලේ කියන්න ඕන echo බිඳුවක් ඉතිරෙනවා නම් මේක even number ඉරට්ටේ සංඛ්‍යාව else go odd number එහෙම නැත්නම් ඔත්තේ සංඛ්‍යාව save 10 ඉරට්ටේ even number 11 දෙමු 11 ඔත්තේ odd number if else ඒ විදිහමයි හිස්තැන වෙනුවට සංගල වරහන් අවසන් කරන්න semicolon හැබැයි තුනක් පාවිච්චි දැන් if else if පාවිච්චි කරනවා නම් elif පාවිච්චි වෙන්නේ නැහැ මේකේ else if කියනම තමයි ලියන්නේ. ඒ කියන්නේ අපි හිතමු දෙකෙන් බෙදෙනවා නම් මෙහෙම even number else මෙහෙම නැත්නම් number එකක් මම බලනවා මේක හරි අපි marks කියලා හිතමු j equal 75යි if j greater than or equal to 75 නම් grade එක A දෙවනි if එක දාන්නේ else if elif නෙමෙයි else if 60ට වැඩි නම් grade එක B else if 50ට වැඩි නම් grade එක C else if 40ට වැඩි නම් grade එක S else grade එක F echo print වෙනකොට echo එනවා space වෙනකොට සංකල වරහන් එනවා අවසන් කරන semicolon එනවා ඔය තමයි වෙනස්කම් python ඔයාලා දන්න නිසා ඔයාලට php practice කරන්න පුළුවන් හැබැයි මම promise වුණා වගේ tutorial එකක් කරන්නම් php basic syntax වලට forms වැඩේ පටන් ගන්න මම මුලින් මේකෙදි කිව්වා hosting try කරන්න මේ ඔක්කොම අපිට host කරන්න පුළුවන් මේ දැන් හදපු test එක index එක මේ ඔක්කොම host කරන්න පුළුවන් මේ විදිහටම තමයි වැඩ කරන්නේ මම දැන් ඕනනම් file server එකෙන් දාලා පෙන්නන්නම් අපි download කරා FileZilla අපි අලුතෙන් download කරපු එකට යන්න ඕන FileZilla හරි ඒකේ අපේ server එක වෙන්නේ අපේ host කරපු එකේ server එක host කරපු server එකේ නම host කරපු එකේ file host name එක ftpupload.net අපේ user name එක වෙන්නේ 0fe මේ user name එක අපේ password එක වෙන්නේ hosting account එක අපි හදද්දි දුන්න password එක quick connect
එතකොට මේ පැත්තේ server folders ටික අපිට පෙන්නනවා. htdocs ඇතුලේ server folders ටික අපිට පෙන්නනවා. අපේ මේ පැත්තේ application වලට ගියා නම් applications වල SAM folder මම මේ දෙක ෆයිල් දෙක දැනට ඩෙස්ක්ටොප් එකට දාගන්න මෙතනින් browse කරන්න අමාරුයි application වල SAM folder මේ තියෙන ෆයිල්ස් ටික තමයි මට දාගන්න ඕන server එකට ෆයිල්ස් ටික copy කරා control C ලේසි තැනකට දාගන්නවා මම ඩෙස්ක්ටොප් අලුත් folder එකක් හදන්න right click new folder upload කියලා හදමු ඒකට මම දාන්න ඕන ෆෝල්ඩර් ටික පේස්ට් කරගත්තා ෆයිල්ස් ටික පේස්ට් කරගත්තා දැන් මට ෆයිල්ස්ලා වලින් දාන එක ලේසි මොකද අඳුර ගන්න ලේසි මම ඉන්න තැන ඩෙස්ක්ටොප් එකට ගියා ඩෙස්ක්ටොප් එකේ අප්ලෝඩ් ෆෝල්ඩර් එකට ගියා හරි මේ තියෙන මගේ තියෙන ෆයිල් තුන සිලෙක්ට් කරා ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරා එතකොට අපිට පුළුවන් මේ ෆයිල්ස් ඕවර්රයිට් කරනවද කියලා අහනවා මොකද තියෙන හින්දා මම කියන ඕවර්රයිට් කරන්න හරි අප්ලෝඩ් වෙලා ඉවර නම් අපේ සර්වර් ෆෝල්ඩර් එකේ ඔයාලට මේක බලන්න පුළුවන් ගෙදර ඉඳන්ම මේ ෆයිල් කෝඩ් එක අපේ සර්වර් ෆෝල්ඩර් එකේ අපේ ෆයිල් එකේ මේකේ නම තමයි අපේ වෙබ්සයිට් එකේ ALICD2009 රිෆ්‍රෙෂ් කරාම ෆෝම් එක එන්න ඕන රිෆ්‍රෙෂ් කරලා බලමු නැත්නම් අප්ලෝඩ් වෙලා නැහැ right test.php hari index.php hari index.html තියෙනවනේ ඒක අපි අයින් කරලා දාමු right click delete yes I don't want අයින් වුණා refresh කරන්න අලුත් form එක load වෙනවා අපි upload කරපු එක ඒ විදිහටම තමයි වැඩ කරන්නේ මේක තමයි hosting කියලා කියන්නේ submit කරන්න එතකොට අර වගේම අපිට result එක බලා ගන්න පුළුවන් processing file එකේ subjects අපි select කරේ නැහැ subject select කරොත් ඒ subjects බලා ගන්න පුළුවන් හරි hosting part එකත් කරලා බලන්න එතන එනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඔයගලන්ට අහන්න පුළුවන් එහෙම නැත්නම් මම අදට නවත්තන්න මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න සායේ ක්ලාස් කවද්ද